වස්සාන ධර්ම දේශනා සැකය තියෙන තැනක සම්‍යක් දෘෂ්ටියක් ගොඩනගා ගන්න බෑ කියලා. දෛනික ජීවිතයේ ගත්තත් සැක මූලික කටයුතුව කරනවා නම් පෞල් ජීවිතේ ගෙනියන්න බෑ. ස්වාමියා බිරිඳ ගැන සැක කරනවා නම් බිරිඳ ස්වාමියා ගැන සැක කරනවා නම් මේ පෞල් ජීවිතේ ගෙනියන්න බෑ කියලා. ඊළඟට ඉගෙන ගන්න ගියාම සැක සහිතව ඉගෙන ගන්න බෑ. ව්‍යාපාරයක් සැක සහිතව කරගෙන යන්න බෑ. ස්ථිරසාර දැනුවත් භාවයකට එන්න ඕන. මොනම ජීවිතේ කාර්යයක් කරන්න ගියත් ගමනක් යන්න ගියත් වෙනත් වැඩක් කරන්න ගියත් සැකය මුල් වෙලා නම් පින්වතුනි මේ කාර්ය නිසි ලෙසින් කරන්න හැකියාවක් නැහැ. ඒ නිසා අපි තුල තියෙන සැකය දුරු කරගන්න ඕන. බුදුරජාණන් වහන්සේ ගැන යම් සැකයක් අපට තියෙනවා නම් අපි පැහැදිලිම මිත්‍යා දෘෂ්ටියේ ඉන්නේ. අන්නේ මිත්‍යා දෘෂ්ටිය දුරු කරගන්න හැටි තමයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි කිසිදු දිනක සැක නොකරන තත්ත්වයට අපේ මනස හදාගන්න අවශ්‍ය කරන ධර්මෝපදේශයන් මා පෙර ධර්ම දේශනාවෙන් ලබා දුන්නා. එතකොට පින්නතුනි මේ කරුණු ටිකත් ආයිත් මතක් කරන්නේ අලුතෙන්ම මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන කෙනෙකුට අපහසුයක් නොවන්න. එතකොට අපි සාකච්ඡා කරන්නේ පංච නීවරණ වල අවසාන නීවරණයේ විචිකිච්ඡා නීවරණය පිළිබඳවයි. එහිදී බුද්ධ ආදී අටතැන්හි සැකයක් ඇති වෙනවා. එතකොට අපි මිත්‍යා දෘෂ්ටියට වැටෙනවා. අපට නිවන් පසක් කරගන්න බැහැ. නිවනට පැහැදිලි බාධාවක්. එතකොට බුදුරජාණන් වහන්සේ ගැන සැකය ඉස්සෙල්ලාම දුරු කරගන්න ඕන කියලා අපි කිව්වා. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ කුවේටි සේවයේ නියුතු රම්‍යා දුනුවිල මහත්මියයි. එතුමියගේ ප්‍රධාන අරමුණ වන්නේ මහනුවර අකුරණ දුනුවිල නොම්බර 248 ලිපිනේ විසූ CG කිරිනේරිස් දයාබර පියාණන්ට පින් අනුමෝදන් කරමින් ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. අද දේශකයන්න් වහන්සේ අතිපූජනීය මාලිම්බඩ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ අවසරයි අපි හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද මේ ධර්ම දේශනාවෙහි පුණ්‍යවන්ත දායකත්වයෙන් කටයුතු කරන්නේ කුවේටි සේවයේ නියුතු රම්‍යා දුනුවිල මහත්මියයි. එතුමියගේ ප්‍රධාන අරමුණ තමයි මහනුවර අකුරණ දුනුවිල නොම්බර 248 මේ ලිපිනේ විසූ CG කිරිනේරිස් දයාබර පියාණන්ට පින් අනුමෝදන් කරමින් ධර්ම දානමය පින්කමක් සිද්ධ කිරීම. ඒ නිසා එතුමාට මේ පින් අත්පත් වේවා. එතුමා සුඛිත මුදිත වේවායි අපි ප්‍රාර්ථනා කරමු. තවත් අරමුණු කීපයක්ම සඳහන් කරලා තියෙනවා. ඒවා අපි ධර්මදේශනාව අවසානයේදී සඳහන් කරලා පුණ්‍යානුමෝදනා කිරීම ආශිර්වාද කිරීම කරමු. එතෙක් බුදු බණ පදයකට අවධානය යොමු කරමු පින්වතුනි.
පින්වතුනි මේ ඔබ සූදානම් වන්නේ ලෞතර තථාගත බුදුරජාණන් වහන්සේ ලෝක සත්‍යය විශේෂෙහි පතල මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරමින් ඔබේ ජීවිතයට ධර්මඥානය සැනසීම සතුට සෞභාග්‍ය උදා කරගන්න. පින්වතුනි ලෞකික ජීවිතයක් ගත කරන ඔබට අනේක විද ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ ගැටලු निराකරණය කරගන්න ගියහම සමහර විට තිබුණු ප්‍රශ්නයට වඩා බරපතල තත්ත්වයකට ඇද වැටෙන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි ඔබට ඇතිවන ඕනෑම ප්‍රශ්නයකදී දුකක් කනගාටුවක් පසුතැවීමක් විසඳාගත නොහැකි ප්‍රශ්න ඔබට ආවහම ඔබ ධර්මයට සමීප නම් ධර්මයත් එක්ක ඔබ වාසය කරනවා නම් ඒ ගැටලු निराකරණය කර ගැනීම අපහසු කාර්යයක් නෙවෙයි. මානසික පීඩාවක් ඇති වෙච්ච වෙලාවකදී මානසික නොසන්සුන්තාවක් ඇති වෙච්ච වෙලාවකදී කලකිරීම හිතේ ඇති වෙච්ච වෙලාවකදී අපට පිහිටට ඉන්නේ මේ සත්‍ය වූ ධර්මයේ පමණයි පින්වතුනි. ඒ නිසා ධර්මයෙන් ලබාගත හැකි පිහිට මේ ලෝකයේ කිසිවකින් ලබා ගන්න බෑ පින්වතුනි. අපිට හැම මොහොතකදීම සියලු දෙනාට බලපාන අටලෝ දහමක් තියෙනවා. ලාභ අලාභ යස අයස නින්දා ප්‍රශංසා සැප දුක්. ලෞතර බුදුරජාණන් වහන්සේ මේ අටලෝ දහමින් කම්පාවටපත් උනේ නැහැ. ඒ ගුණයට කියනවා තාති ගුණය කියලා. ඒ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ චරිතය තුලින් අපි ආදර්ශයක් අරගෙන අපි වහවහ කම්පාවටපත් වෙනවා. ඒක ප්‍රත්‍යජන අපේ ස්වභාවය. නමුත් බුදුරජාණන් වහන්සේට සමීප ධර්මයට සමීප කෙනෙකු හැටියට අපි කටයුතු කරද්දී පින්වතුනි අපට හැකියාව ලැබෙනවා බුදුරජාණන් වහන්සේ අටලෝ දහමින් කම්පා නොවුනා නම් අපිට කම්පා නොවෙන තත්ත්වයට පත් විය නොහැකිවත් යම් ප්‍රමාණයකින් සහනයක් ලබන්නට බුද්ධ ශ්‍රාවකයෙක් වෙච්ච ශ්‍රද්ධාවෙන් බුද්ධිමත්ව කටයුතු කරන කෙනෙක් වෙච්ච ධර්මයට සමීප කෙනෙක් හැටියට මමත් එය අනුගමනය කරන්න ඕන කියන මේ හැඟීම අපි තුල තියෙන්න ඕන පින්වතුනි. එතකොට අපට ගොඩාක් ප්‍රශ්න වලින් හිත නිදහස් කරගෙන කලකිරීම පසුතැවීම ඇඬීම ජීවිතය එපා වීම වෙනුවට ජීවිතය ජීවත් කරවන වැඩපිළිවෙලකට කලකිරිලා ජීවිතය අතහරින්න නැතුව ජීවිතේ ශක්තිමත්ව ඉදිරියට ගෙනියන්නට අවශ්‍ය පසුබිමක් අපට සකස් කරගන්න පුළුවන්. ඒ හැම දෙයකටම බලපාන්නේ ධර්මයයි. පින්වතුනි අපි පෙර සාකච්ඡාවකදී අවධානය යොමු කළා අපට නිවනට බාධා වන කරුණු පහක් ගැන. ඒවා අපි කිව්වා නීවරණ කියලා. නීවරණ යනු නිවන ආවරණය කරන නිවන වසාලන කියන අර්ථයයි. එතන තියෙනවා කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියලා පහක්. කාමච්ඡන්ද කාම වස්තුන්ට ඇති කැමැත්ත, ව්‍යාපාදයේ තරහ, ක්‍රෝධය, වෛරය, පලිගැනීම, බද්ධ වෛරය, තීන මිද්ද අලසකම, කුසලයට තියෙන අලසකම, නිද්‍රාශීලී බව, කම්මැලිකම, උද්ධච්ච කුක්කුච්ච
හිතේ තියෙන විසිරෙන නොසන්සුන් බව හා පසුතැවීම. විචිකිච්ඡා බුද්ධාදී අටතැන්නි සැකය. අපි අවධානයට යොමු කළේ පෙර ධර්ම දේශනාවේදී බුද්ධාදී අටතැන්නි සැකය පිළිබඳව කියලා අපි මේ සැකය දුරු කරගෙන කටයුතු කරන්න ඕන. සැකය තියෙන තැනක සම්‍යක් දෘෂ්ටියක් ගොඩනගා ගන්න බෑ කියලා. දෛනික ජීවිතයේ ගත්තත් සැක මූලික කටයුතුව කරනවා නම් පෞල් ජීවිතේ ගෙනියන්න බෑ. ස්වාමියා බිරිඳ ගැන සැක කරනවා නම් බිරිඳ ස්වාමියා ගැන සැක කරනවා නම් මේ පෞල් ජීවිතේ ගෙනියන්න බෑ කියලා. ඊළඟට ඉගෙන ගන්න ගියාම සැක සහිතව ඉගෙන ගන්න බෑ. ව්‍යාපාරයක් සැක සහිතව කරගෙන යන්න බෑ. ස්ථිරසාර දැනුවත් භාවයකට එන්න ඕන. මොනම ජීවිතේ කාර්යයක් කරන්න ගියත්, ගමනක් යන්න ගියත්, වෙනත් වැඩක් කරන්න ගියත් සැකය මුල් වෙලා නම් පින්වතුනි මේ කාර්ය නිසි ලෙසින් කරන්න හැකියාවක් නැහැ. ඒ නිසා අපි තුල තියෙන සැකය දුරු කරගන්න ඕන. බුදුරජාණන් වහන්සේ ගැන යම් සැකයක් අපට තියෙනවා නම් අපි පැහැදිලිම මිත්‍යා දෘෂ්ටියේ ඉන්නේ. අන්නේ මිත්‍යා දෘෂ්ටිය දුරු කරගන්න හැටි තමයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි කිසිදු දිනක සැක නොකරන තත්ත්වයට අපේ මනස හදාගන්න අවශ්‍ය කරන ධර්මෝපදේශයන් මා පෙර ධර්ම දේශනාවෙන් ලබා දුන්නා. එතකොට පින්නතුනි මේ කරුණු ටිකත් ආයිත් මතක් කරන්නේ අලුතෙන්ම මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන කෙනෙකුට අපහසුයක් නොවන්න. එතකොට අපි සාකච්ඡා කරන්නේ පංච නීවරණ වල අවසාන නීවරණයේ විචිකිච්ඡා නීවරණය පිළිබඳවයි. එහිදී බුද්ධ ආදී අටතැන්නි සැකයක් ඇති වෙනවා. එතකොට අපි මිත්‍යා දෘෂ්ටියට වැටෙනවා. අපට නිවන් පසක් කරගන්න බැහැ. නිවනට පැහැදිලි බාධාවක්. එතකොට බුදුරජාණන් වහන්සේ ගැන සැකය ඉස්සෙල්ලාම දුරු කරගන්න ඕන කියලා අපි කිව්වා. ඓතිහාසිකව මෙවන් උතුම් මිනිසෙක් මේ ලෝකයේ පහළ වුණාය. උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කළාය. මැද පිරිවෙතින් බුද්ධත්වයේ ලැබුවාය. අවුරුදු 45ක් වැඩ සිටියාය. 84000ක් ධර්මයේ දේශනා කළාය. උන්වහන්සේ තුල මේ නවාරහදී බුද්ධ ගුණයන් ඇතුළත්ය. ඒවා මොනවාද කියලත් අපි එකින් එක විස්තර සහිතව කියලා දුන්නා. දැන් අද සලකා බලන්න පින්නතුනි මේ සැකය කියන එක විචිකිච්ඡා නීවරණේ බුද්ධ ආදී අටතැන්නි සැකයේ දෙවෙනිව සැකය ඇති වෙන්නේ ධර්මය ගැන. මෙවන් ධර්මයක් ලෝකේ පහළ වුණාද බුදුහාමුදුරුවම මේ දේශනා කළාද? මේ ධර්මයේ කියන දේ ඇත්තද? පින්නතුනි මේවා අපට පිළිගන්න බෑ කියලා සැකයක් ආවොත් එයාට කවදාවත් ධර්මය අනුගමනය කරන්න බෑ. ධර්මයේ පිළිපදින්න බෑ. නිසි ලෙසින් අහන්න බෑ. මතක තියාගන්න බෑ. එහි අරුත් විමසන්න බෑ. ඒ ධර්මයේ පිළිපදින්න බෑ. ධර්මයේ පිළිපදින්න බෑ කියන්නේ ඒයින් ප්‍රතිඵලයක් ලබන්න බෑ. ඒ නිසා ධර්මය ගැන සැක නැති තත්ත්වයට පත් වෙන්න ඕන. සැකය මුල් කරගෙන කිසිදු ලෙසකින් මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්න අපට බෑ. ඒ නිසා මේ දහම් මඟ ගමන් කරන්න සැකය අංශු මාත්‍රයක්වත් තියෙන්න බෑ පින්නතුනි. ඒක නිසානේ බුදුහාමුදුරුවෝ සැකය නැති කරගන්න කාලාම සූත්‍රයේදී උන්වහන්සේ දේශනා කළා පින්නතුනි මේ ධර්මය එක විට පිළිගන්න එපා. එක විට පිළිගන්න එපා කියන්නේ සැක කරන්න කියන එක නෙවෙයි. ඒක හොඳින් තේරුම් ගන්න. මේ ගැන විමර්ශනය කරන්න. සොයලා බලන්න. පරිේෂණය කරන්න. අධ්‍යයනය කරන්න. ඒකයි මේ කියන්නේ. මා අනුස්සවේ නැසූ පමණින් යමක් පිළිගන්න එපා. මා පරම්පරාවෙන් ආපමණින් යමක් පිළිගන්න එපා. මා ඉතිකිරාය මෙන්න මෙහෙම කිව්වයි කියලා. මෙහෙම එන එකක් කියලා. යමක් පිළිගන්න එපා. තර්කයට න්‍යායට ගැළපුණායි කියලා යමක් පිළිගන්න එපා.
දැන් මෙහිම කාරණා බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන්නේ සැකෙන් බලන්න කියන එක නෙවෙයි. ඔන්නතන වරදවා මෙතනින් අල්ල ගන්නවා හුඟක් අය. සැක කරන්න නෑ, සැක කරන්න නෙවෙයි. මේ ගැන විමසුන් සිතින් හොයන්න, බලන්න, අධ්‍යයනය කරන්න, විමර්ශනය කරන්න. එතකොට මේක සත්‍ය කියලා Tamanට වැටහෙනකොට ඒ පිළිගන්න. අසත්‍ය නම් ප්‍රතික්ෂේප කරාට කමක් නැහැ. ඒ නිසා පින්නතුනි, ධර්මය පිළිබඳව තියෙන සැකයත් අපි මෙහිදී දුරු කරගත යුතුයි. මේ නීවරණය පරාජය කරන්න නම් මොන නීවරණයද? විචිකිච්ඡා කියන නීවරණය. එතකොට බුදුරජාණන් වහන්සේ 84000ක් ධර්මයේ දේශනා කළා. 84000ක් ස්කන්ධ වශයෙන් ධර්මයේ දේශනා කළා. මෙන්න මේ ධර්මයේ අපි සාකච්ඡා කරනවා පින්නතුනි ගුණ 6ක් පිළිබඳව. අන්නේ ගුණ 6 පිළිබඳව ඔබට වටහා ගැනීමක් කළගත යුතුමයි. නැත්තම් ඒ පිළිබඳව නිසි අවබෝධයක් ලබන්න බෑ පින්වතුනි. ධර්මයෙන් සාකච්ඡා කරන දේ, ධර්මයෙන් පෙන්වන මාර්ගය, ධර්මය අනුගමනය කරන්න නම් ධර්මයේ තියෙන ගුණ දැනගෙන ඒ පිළිබඳව සැකසහගත තැන් නැති කරගන්න ඕන ඉස්සෙල්ලම. ඒක තමයි පළමුවෙන්ම කළ යුතු දේ. අන්න එතෙන්ට ආවොත් ඊළඟට සූත්‍රයකින් පැහැදිලි කරන ධර්මය, අපි හිතමු සතිපට්ඨාන සූත්‍රය කියලා. අපි හිතමු මහා නිදාන සූත්‍රය කියලා. මේ සූත්‍රයකින් පැහැදිලි කරන ධර්මය ඒ ගැන සැකයක් අපට නැහැ. ඇයි? ධර්මයේ ගුණ 6 පිළිබඳව හොඳ අධ්‍යයනයක් අපි කරලා අපි ඍජු තැනකට ඇවිල්ලා තියෙන්න ඕන. ඒ නිසා ධර්මයේ තියෙනවා ගුණ 6ක්. ඒ තමයි ස්වාක්ඛාත, සන්දිට්ඨික, අකාලික, ඒහිපස්සික, ඕපනයික, පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤු. විඤ්ඤූහි. මෙන්න මේ ගුණ 6 අපි තුල ඒ පිළිබඳව අවබෝධයක් තිබිය යුතුමයි පින්නතුනි. දැන් අපි එකින් එක බලමු මේ ගුණ පිළිබඳව. ස්වාක්ඛාතෝ මෙන් කියවෙන්නේ මොකද්ද? සු ආක්ඛාතෝ. සු ආක්ඛාතෝ ස්වාක්ඛාතෝ. බුදුරජාණන් වහන්සේ මේ ධර්මය මනා ලෙස දේශනා කළා. ඔන්න සාක්ඛාත ගුණයෙන් කියවෙන දේ මනා ලෙස දේශනා කළා. මේ ධර්මය පර්‍යාප්ති සහිතව නව ලෝකෝත්තර සද්ධර්මයයි. මෙන්න මේක දැනගන්න. මෙය ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසాన කල්යාණං. මේ ධර්මය මුල පිරිසිදුයි, මැද පිරිසිදුයි, අග පිරිසිදුයි. බලන්න මේ වචනයනේ බුදුරජාණන් වහන්සේ පළවෙනි රහත් 69ට අවවාදයක් හැටියට කළේ. චරත බික්කවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තාය හිතාය සුඛාය දේවමනුස්සානං. මහණෙනි, බොහෝ ජනතාවගේ හිතසුව සඳහා දෙව් මිනිසුන්ට වැඩ පිණිස චාරිකාවේ හැසිරෙන්න. එක මගක දෙන්නෙක් නොයන්න. දේශේත භික්කවේ ධම්මං මහණෙනි, ධර්මය දේශනා කරන්න. ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසాన කල්යාණං. මොන ධර්මයේද දේශනා කරන්නේ? මුල පිරිසිදු, මැද පිරිසිදු, අග පිරිසිදු. ආයි මේ ධර්මී කොතනකවත් පින්වතුනි අපිරිසිදු, මෙන්න මේක අඩුපාඩුයි, මේ කොටස මෙහෙමාවනම් හොඳයි කියලා ලෝකයේ කිසිවෙකුට කියන්න බැරි ධර්මයක්, සත්‍යයක් තමයි
බුදුහාමුදුරුවෝ ලෝකයට අනාවරණය කළේ. ස්වකීය ඥාණයෙන් පරතෝഘോഷයෙන් තොරවයි. ඒ කියන්නේ පරතෝഘോഷය කිව්වේ අනුන්ගෙන් අහලා දැනගන්නවයි කියන එකයි. බුදුහාමුදුරුවෝ පරතෝഘോഷයෙන් තොරයි, කිසිවක් අනුන්ගෙන් අහලා නෙවෙයි. ස්වකීය ඥාණයෙන්මයි අවබෝධ කරගත්තේ පිටුතුනි. ඒක තමයි මෙහි තියෙන සුවිශේෂත්වය. ඒ නිසා දේශනා කළ ධර්මය මුල පිරිසිදුයි, මැද පිරිසිදුයි, අග පිරිසිදුයි. මෙය අර්ථ සහිතයි, ව්‍යංජන සහිතයි, සම්පූර්ණයි, පිරිසිදු බ්‍රහ්මචර්යාවයි ප්‍රකාශ කරන්නේ. මොකක්ද ධර්මය? ධර්මය විමුක්ති රස වශයෙන් ගත්තොත් එකයි. විමුක්ති රසය කවුරු ලැබුවත් එකයිනේ. ගිහි කෙනෙක් ලැබුවත්, පැවිදි කෙනෙක් ලැබුවත්, ස්ත්‍රියක් ලැබුවත්, පුරුෂයෙක් ලැබුවත්, පොඩි කෙනෙක් ලැබුවත්, ලොකු කෙනෙක් ලැබුවත් වෙනසක් නැහැ. ධර්ම විනය වශයෙන් ගත්තොත් ආකාර දෙකයි. ධර්මයේ සහ විනය. පිටක වශයෙන් ගත්තොත් ආකාර තුනයි. සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය. පිටක වශයෙන් ගත්තොත්. අංග වශයෙන් ගත්තොත් ආකාර 9යි. නවාංග සත්තු ශාසනය ආකාර වශයෙන් ගත්තොත් සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අද්භූත ධම්ම, වේදල්ල. මේ ආකාර ගත්තොත් 9යි. ඊළඟට පින්නතුනි අපට පේනවා ස්කන්ධ වශයෙන් ගත්තොත්, කොටස් වශයෙන් ගත්තොත් 84000යි. දැන් මේ ධර්මය මා මුලිනුත් කිව්වා මේ කොටස ධර්මයට වැඩි. ඒක නිසා මේ කොටස අයින් කරන්න ඕන. මේ කොටස ධර්මයට මෙතන අඩුයි. මම මේකට කොටසක් එකතු කරන්න ඕන. ආන්න එහෙම කියන ධර්මයක් නෙවෙයි මේ. කාටවත් අලුතින් එකතු කරන්නවත්, වැඩිය කියලා අයින් කරන්නවත්, 아무තු අර්ථකථන දෙන්නවත් හැකියාවක් මේ ධර්මයේ තුල නැහැ. ධර්මය අංග සම්පූර්ණයි, පරිපූර්ණයි. ඒ නිසා එක එක්කෙනා තම තමන්ට ඕන අර්ථකථන දෙන්න උත්සාහ කරනවා ධර්මයට. පොඩි ධර්ම පාඩයක් අරගෙන ඒකේ සැබෑ විග්‍රහය නොකර එක වචනයක් දෙකක් අරගෙන මෙන්න මේ සූත්‍රය තිබුණයි කියලා තම තමන්ට ඕන අර්ථකථන දෙන්න උත්සාහ කරන බවක් අපට පේන්න තියෙනවා. එහෙම තම තමන්ට ඕන අර්ථකථන දිය හැකි, විග්‍රහ කළ හැකි දෙයක් නෙවෙයි මේ. මෙය ධර්මයට එකඟව කරන විග්‍රහයක් වෙන්න ඕන. ඒ නිසා මේ කොටස අඩුයි කියලා අලුතෙන් එකතු කරන්නවත්, මේ කොටස වැඩිය කියලා එතනින් අයින් කරන්නවත් මේ ධර්මය සකස් වෙලා නැහැ. ඒ නිසා හොඳින් තේරුම් ගන්න ධර්මය සකස් වී තියෙන්නේ පින්නතුනි අංග සම්පූර්ණවයි. මෙන්න මේ தත්ත්වය අපි ඇති කර ගන්න ඕන, සැක කරන්නේ නැතුව. ඇයි අපිට විමසන්න ඉඩ දුන්නනේ? බුදුහාමුදුරුවෝ විමර්ශක සූත්‍රයේදී දේශනා කරනවා තමන් වහන්සේගේ සර්වඥ බව පවා එක විට පිළිගන්නේ නැතුව මාව ඇසුරු කරලා හොයලා බලන්න. මේක සැක කරන්න කියන එක නෙවෙයි මේ කියන්නේ. හොයලා බලන්න. සැකෙන් බැලුවොත් කවදාවත් ඇත්ත දැනගන්න බෑ. පරිේෂණ සිතින් බැලුවොත්, විමසුන් සිතින් බැලුවොත් තමයි යමක හරි තත්ත්වේ වටහා ගන්න පුළුවන් වෙන්නේ පින්නතුනි. ඒ නිසා ඔබ අනිවාර්යෙන්ම මේ ධර්මය ගැන තියෙන සැකය දුරු කරගන්න ඕන. අනේකට තමයි මෙච්චරම මේ පාදක කරගන්නේ. මේ විචිකිච්ඡාව කියන නීවරණය අඩු කරගන්න විදිය, නැති කරගන්න විදිය. ඒ නිසා භාවනාවට යන්න පෙර මේ දැනුම, මේ අවබෝධය අපට තියෙන්න ඕන. නැත්තම් ධර්මය ගැන කිසි දෙයක් දන්නේ නැතුව, ಗುಣ දන්නේ නැතුව අපි කොහොමද භාවනා කරන්න පින්නතුනේ? ඒ නිසා
ස්වාක්ඛාත කියන ගුණය. දෙවැනි ගුණය තමයි ධර්මයේ තියෙන සන්දිට්ඨිකෝ. බුදුරජාණන් වහන්සේ දේශනා කර මේ නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය සාන්දෘෂ්ටිකයි. මේ ප්‍රත්‍යක්ෂව ඕන කෙනෙකුට දකින්න පුළුවන්. පින්වතුනි, භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය පරලොව ගිහිල්ලා දකින්න ඕන එකක් නෙවෙයි. සාන්දෘෂ්ටිකයි. මෙලොවදීම ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන දෙයක්. ඒ නිසා නිවන් දකින්නේ පරලොව නෙමෙයි. නිවන් දකින්නේ මෙලොවදී. එහෙනම් මෙලොව නිර්වාණය සාක්ෂාත් කරගන්නට අවශ්‍ය කරන මෙලොවදීම ප්‍රත්‍යක්ෂ කරගත හැකි, දැකිය හැකි, පසක් කරගත හැකි දෙයක් තමයි ධර්මය කියන්නේ. ඒ නිසා සන්දිට්ඨික කියන ගුණයෙන් යුක්තයි. මේක හෙට දකින්නම්, වයසට ගියාම දකින්නම්, ලබනාත්මෙ දකින්නම්, මෙහෙම කල් දාන එකක් නෙවෙයි ධර්මය. මේ අදම දකින්න පුළුවන්, අදම ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් දෙයක් කියන එක තේරුම් ගන්න ඕන. ධර්මය පැත්තක තියලා යට වැඳ වැඳ ඉන්න නෙවෙයි. ඒ නිසා කුල්ලූපමං වෝ භික්කවේ ධම්මං දේසිස්සාමි නිත්තර නත්තායනෝ ගහනත්තාය. මේක කරගහගෙන යන්න නෙවෙයි. මේක එදිනෙදාම ප්‍රත්‍යක්ෂ කරගන්න අදම ජීවිතයට ධර්මය අහන්න, සුණාත ධාරණය කරගන්න, මතක තියාගන්න, චරාත ඒ අනුව හැසිරෙන්න. ඒ නිසා ධර්මය දකින්නට මේ අදාදම දකින්නට මහන්සි වෙන්න ඕන. සන්දිට්ඨිකෝ. පින්වතුනි, තුන්වෙනි ගුණය අකාලිකෝ. ධර්මය අකාලිකයි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ නවලෝකෝත්තර ධර්මය කල් නොයවාම විපාක දෙනවා. පස්සේ විපාක දෙන එකක් නෙවෙයි. මේ අනුගමනය කළා නම් මේ මොහොතේම ප්‍රතිඵලය ලැබෙනවා. අකාලිකයි කිව්වේ ඒකයි. මාර්ග චිත්තයට අනතුරුව ඇති වෙන්නේ ඵල චිත්තය. මාර්ගසිත ඇති වුණාද ඒකම ඊළඟට ඵලසිත ඇති වෙනවා. සෝවාන් මාර්ගයේ සෝවාන් ඵලය. එතකොට පින්නතුනි, මේ අද ධර්මය අනුගමනය කළා ලබන අවුරුද්දේ ප්‍රතිඵල දකින්න නෑ. මේ අනුගමනය කරන නිමේෂයේම මේ මොහොතේම ප්‍රතිඵලෙත් එනවා. ඒකයි වැඩි. දැන් මෛත්‍රිය කරන්නකෝ. ඇත්තටම මෛත්‍රිය හිතට වැදුනොත් ඒ මොහොතේම හිතට එන සහනයක් තියෙනෝනේ. අන්න බලන්න. ඒ වෙලාවෙම ප්‍රතිඵල දකින්න පුළුවන්. පස්සේ ප්‍රතිඵල දකින්න නෙවෙයි. මාර්ග චිත්තයයි ඵල චිත්තයයි අතර ඉඩක් නැහැ, අතරක් නැහැ. සමාධි මානං තරිකඤ්ඤ මාහු. රතන සූත්‍රයේ දේශනා කළේ. මාර්ග චිත්තයයි ඵල චිත්තයයි අතර දුරක් නැහැ. සරලව ගන්න පින්නතුනි, මේ බුදුහාමුදුරෝ දේශනා කළ ධර්මය කල් ගිහිල්ලා විපාක දෙන එකක් නෙවෙයි. අදම අපි අනුගමනය කළොත් ඒ මොහොතේම ප්‍රතිඵලය දකින්න පුළුවන්. ඒ නිසා ධර්මය අකාලිකයි. තුන්වෙනි ගුණය ඒහිපස්සිකෝ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කර නවලෝකෝත්තර ධර්මය ඒව බලව. මේ කාට වුණත් අඬ ගහලා දක්වන්න පුළුවන්. ඇයි? ඕන කෙනෙකුට එන්න ධර්මය දකින්න කියලා කතා කරලා කියන්න පුළුවන්. ඒහිපස්සිකෝ. ඇයි?
මේ ධර්මය හරවත්. මේ ධර්මය බරවත්. මේ ධර්මය පළවත්. ඒ නිසා පින්නතුනි මේ හරවත් වූ ඵල සහිත ධර්මය කාටවත් ප්‍රතික්ෂේප කරන්න එපා. එන්න ඇවිල්ලා බලන්න, අධ්‍යයනය කරන්න, අනුගමනය කරන්න, ප්‍රතිඵල දකින්න. බලන්න පින්නතුනි කොයි තරම් වැදගත්ද, කොයි තරම්නම් ධර්මයේ සත්‍යද. ඒක නිසානේ මේ කියන්නේ ඇවිල්ලා ඕන කෙනෙකුට බලන්න පුළුවන්. අනුගමනය කරන්න පුළුවන්. අනුගමනය කළා හරි නම් පිළිගන්න, වැරදි නම් අත්හරින්නත් පුළුවන්. එහෙම කියන්නේ ඇයි? වැරදි කිසිවක් මේ තුල නැහැ. මේ තුල තියෙන සත්‍ය ධර්මයක්. ඒකයි මේ කියන්නේ. ඒහිපස්සිකෝ. පස්වෙනි ගුණය ඕපනයිකෝ. ධර්මය ඕපනයිකයි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ මේ ධර්මය පින්වතුනි තම තමන්ගේ චිත්තසංතානයට පමුණුවා ගන්න පුළුවන්. එහෙම තම තමන්ගේ සිතට පමුණුවා ගැනීමේ සුදුසුකම් මේ තුල තියෙනවා. ඒ තරම් හරවත් ධර්මයක්. ඒ නිසා තම තමන්ගේ චිත්තසංතානයට පමුණුවා ගන්න පුළුවන්. එය සිතෙන් විමසන්න පුළුවන්. සිත තුල ක්‍රියාත්මක කරන්න පුළුවන්. සරල බුද්ධි මට්ටමක ඉන්න කෙනාට සරල දහමින් පටන් අරන් ගැඹුරට යන්න පුළුවන්. ගැඹුරු බුද්ධි මට්ටමක ඉන්න කෙනාට ගැඹුරු දහමක් ලං කරගන්න පුළුවන්. ඒ නිසා මේ ධර්මය ඕපනයිකයි. උපනයනයට හෙවත් තම තම චිත්තසංතානයට පමුණුවා ගැනීමට සුදුසුයි මේ ධර්මය. ආයිත් මම උගත මට සුදුසු නෑ. මං බලවතා මට සුදුසු නෑ. මං කුලෙන් උසස් කෙනා මට සුදුසු නෑ. මං කුල හීනය මට සුදුසු නෑ. මං පොහොසතා මම දුප්පතා මම අහවල්ලාගමී මං අහවල් කුලයි. එහෙම ගැටලුවක් මෙහි නෑ පින්වතුනි. ඒ නිසා බලන්න ධර්මයේ ගුණ ටික හරියට දැනගෙන ධර්මය ගැන සැකය නැති කරගත්තොත් ඒ 84000 ධර්මස්කන්ධය අපි හොයන්න, අපි අහන්න, කියවන්න, ධර්ම සාකච්ඡා කරන්න අපි පින්වතුනි පිපාසිත දහම් පිපාසිතයෙකු හැටියට කටයුතු කරනවා. ඒ තරම් ධර්මය සුවිශේෂයි. මේ ලෝකයේ මෙවන් දහමක්, මෙවන් දර්ශනයක් මේ මිහිපිට තවත් ඇති වෙලා නැහැ. මේ මිහිපිට ඇති වෙච්ච සුවිශේෂීම ධර්මය මෙයයි. ඒක නිසා සූත්‍ර වලින් කියා දෙන ධර්මය අනුගමනය කිරීමට පෙර පින්වතුනි ධර්මය පිළිබඳව ධර්මය කියන්නේ මොකද්ද? මේක සත්‍යයක්ද අසත්‍යයක්ද කියලා මේ ගුණත් එක්ක වටහාගෙන ඉන්න ඕන. එතකොටයි අපි ධර්මයට සමීප කෙනෙක් බවට පත් වෙන්න අවස්ථාව ලැබෙන්නේ. ධර්මය ගැන මොකද්ද කියලා දන්නේ නැතුව ගියාමනේ මේක ඇත්තටම කියලා තියනවද බුදුහාමුදුරුවෝ? මේක කොහේද කියලා තියෙන්නේ? මෙහෙම දෙයක් කීම සුදුසුද? ඔය වගේ ප්‍රශ්න ඇති වෙන්නේ ධර්මය මොකද්ද කියලා කලින් නොදැනගෙන හිටියොත්නේ. ධර්මය කියන්නේ මොකද්ද කියලා හරියට දැනගෙන ඉන්නවනම්, ධර්මයේ මේ ගුණ 6 දැනගෙන ඉන්නවනම් කවදාවත් ධර්මය සැක කරන්නේ නැහැ පින්වතුනි. ඔන්න බලන්න අපි තුල නීවරණයක් නැති කරගන්න විදියයි මේ කියන්නේ. එතකොට තමයි අර භාවනා කරනකොට සමතය වඩනකොට මේ නීවරණ යටපත් වෙන්නේ. ඇයි? ධර්මය දැනගෙන ඒ ධර්මය අනුගමනය කිරීමක් නේ භාවනාව කියන්නේ. ධර්මය පිළිපැදීමක්.
එතකොට තමයි භාවනාවට අදාළ කමටහනක් භාවනා අරමුණක් අරගෙන එතකොට හිතේ වැඩීමක් අපි කරගන්නවා. හිත දියුණු කර ගැනීමක් අපි කරගන්නවා. මෙන්න මේ හිත දියුණු කර ගැනීමේ ක්‍රමය තමයි ධර්මය අනුගමනය කිරීම. මේ ධර්මය අනුගමනය කරන්නට මේ ධර්මය යනු කුමක්ද කියන එක මේ ආකාරයෙන් දැන සිටිය යුතුමයි පින්වතුනි. ඒක තමයි අත්‍යවශ්‍ය කාරණය. ඊළඟට 6 වෙනි ගුණය තමයි පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි. භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කර මේ නවලෝකෝත්තර ධර්මය විඤ්ඤෝ කියන්නේ නුවණැතියන් විසින් වෙන වෙනම තම තමා විසින්ම අවබෝධ කරගන්න ඕන දෙයක්. තම තම නැනපමණින් දැනගත යුතු. තම තමන්ගේ නුවණින් නැනපමණින් දැනගන්න ඕන. නැනපමණින් දැනගන්නවයි කියලා කියන්නේ පින්වතුනි ධර්මයේ කියලා විකෘති දේවල් අල්ලගන්න එක නෙවෙයි. තමන්ට මෙන්න මේක වැටහුනේ මේ විදියටයි කියලා වැරදි දේ පස්සෙන් යන්නේ කියන එක නෙවෙයි. මේ කියන්නේ ධර්මීය වටහා ගන්න නැනපමණින් නිවැරදිව. ඉස්සෙල්ල ගැඹුරුම දහමට ගිහිල්ලා චතුරාර්ය සත්‍ය ආර්ය ශ්‍රාංක මාර්ගයේ කර්මයේ පුනර්භවයේ නිර්වාණය ගැන දැනගන්න කියන එක නෙවෙයි මේ. සරල අවස්ථාවෙන් පටන් ගන්න. ඒක නිසානේ දහම තුල පෙන්වා දෙන්නේ ආනුපුබ්බී කතා ක්‍රමයක්. අනුපිළිවෙල කතා ක්‍රමයක්. දන් දෙන්න දන් දීමේ ආනිසංස දැනගන්න. සිල් රකින්න සිල් රැකීමේ ආනිසංස දැනගන්න. දන් දෙන්න සිල් රකින්න මේ දෙක කරනකොට දිව්‍ය ලෝක යන්න පුළුවන්. බලන්න මේක ගෙනියන පුදුම ලස්සන පුදුම හැඩක් තියෙනෝනේ පින්වතුනි. දන් දෙන්න සිල් රකින්න දිව්‍ය ලෝකේ යන්න. දැන් දිව්‍ය ලෝකේ ඉස්සරහ තියාගෙන තමයි දන් දෙන්නේ සිල් රකින්න. දැන් නන්ද කුමාරයාට මහාන කලානේ නන්ද කුමාරයෝ. දැන් නන්ද හාමුදුරුවෝ. උන්වහන්සේට භාවනා කමටහනක් දුන්න භාවනා කරන්න බෑ. හැම වෙලාවෙම ජනපද කල්යාණි මතක් වෙනවා. දැන් මොකද්ද බුදුහාමුදුරුවෝ කළ උපක්‍රමය? ඉදිරියෙන් තිබ්බ දිව්‍ය ලෝකය. දැන් දිව්‍ය ලෝකයට එක්කරන් ගියා කියලා කියන්නේ ප්‍රාතිහාර්යයක් මවල පෙන්නවා. දිව්‍යාංගනාව. වඩා ලස්සන දිව්‍යාංගනාවද ජනපද කල්යාණිද? දැන් සාසඳනවා. පුහුදුන් හිතනේ පින්නතුනි. ඒ නිසා පුහුදුන් හිත වහ වෙනස් වෙනවා. එනිසා දිව්‍ය ලෝකයේ ඉස්සරහින් තියලා භාවනාව වඩන්න ඉගෙනනවා. බලන්න කොච්චර වැදගත්ද කියලා. එතකොට මොකද කරේ? භාවනා වඩනකොට සත්‍යපසක් වුණා. අර නිර්මල ධර්මය අවබෝධ වුණා. අවබෝධ වුණාට මේ අවබෝධ වෙනකොට මේ පංචස්කන්ධයේ ඇති වැඩක් නැහැ. පංචකාම සම්පත්තල ඇති වැඩක් නැහැ. රාගය නිෂ්ඵල දෙයක්. ඒ වෙනුවට විරාගය ඇති කරගෙන තියෙන්නේ. කාමය වැඩක් නැති දෙයක්. ඒ නිසා ඇති කරගත්තේ නෙක්ඛම්මය. මමය මාගේ කියන සංකල්පයක් ලෝකේ නැහැ. ඒව මායාවක්, බොරුවක්. ඒවා අපි සම්මුතියෙන් ඇති කරගත්ත දේවල්. පරමාර්ථ ලෝකයට ගියාම එහෙම දේවල් නැහැ. නන්ද හාමුදුරුවෝ මේ ටික වටහා ගත්තා. වහා කෙලෙස් නැසා රහත් භාවයට පත් වුණා. බලන්න පින්නතුනි, හරි ලස්සන ධර්ම මාර්ගයක් නේ බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. කොච්චර වැදගත්ද බලන්න. ඒ නිසා තම නැනපමණින් මේ ධහම අවබෝධ කරගන්න ඕන. දැන් පින්නතුනි, අමාවන් ජලය පිරි විලක් තියෙනවා. මේ විලට පැමිණෙන විවිධ වර්ගයේ සතුන් මේ විලට ඇවිල්ලා මොකද කරන්නේ? තම තමන් කැමති ලෙසින් ජලය බීලා සැනසෙනවා. අන්න ඒ වගේ දෙයක් තමයි මේක. මේ ධර්මයේ නැමැති අමාවන් විල තියෙනවා. ඒකේ අපිට නැනපමණින් මේ විලෙන් ධර්මයේ නැමැති අමා පැන් බොන්න පුළුවන්. ලෝකේ ධර්ම රසයනේ උතුම් රසය. එතකොට මේ පැන් අපි බොනකොට අපේ දහම් පිපාසය ටික නිවෙනවා.
ඒ නිසා එක පාරටම මේකේ අරයා ගොඩක් බිව්වා එයා මේ තැනින් බිව්වේ කියලා මට ගැටලුවක් නැහැ. මම උත්සාහ කරන්න ඕන පින්නතුනි මට ශක්ති පමණින් දේ ධර්මයේ මගේ ජීවිතයට ලං කරගන්න. මෙන්න මේ ගුණ 6 පිළිබඳව අපි වටහා ගැනීමක් කරනවා නම් ඊළඟට අපි අර සූත්‍ර පිටකයේ කියලා දෙන අභිධර්ම පිටකයේ කියලා දෙන ධර්මයට අපි ලං වෙනවා අපිට සැකයක් නැහැ. හැබැයි මේ ධර්මයේ ගුණ 6 ඒකයි මේක මේ පිළිබඳව හුඟක් අය හිතන්නේ නැහැ පින්නතුනි. ධර්මය අහන්න පෙළඹුණාට ධර්මයේ ගුණ ටික දැනගෙන අහන්න පෙළඹෙන්නේ නැහැ. සාක්කාතෝ ගාතාව ඕනතරම් කියනවා. නමුත් ඒ කිව්වට ඒ පිළිබඳව හරි වටහා ගැනීමක් නැහැ. ඒ නිසා ඔබ උත්සාහ කරන්න ඕන මෙන්න මේ වටහා ගැනීම කරන්න පින්නතුනි. ඒ වටහා ගැනීම කළොත් එතකොට ධර්මයෙන් අපිට කියලා දෙනකොට චතුරාර්ය සත්‍ය මේකයි කියලා. ආර්ය ශ්‍රාංක මාර්ගය මේකයි කියලා. පටිච්ච සමුප්පාදය මෙන්න මේකයි කියලා දෙනකොට අපිට ඒක මනසට ඊටාම හොඳින් බී ගන්නවා මේක. මේකනේ අවශ්‍ය. අපිට සැකයක් නැහැ එතකොට. ඒ නිසා ඔබත් මේ බුද්ධ ආදී අටතැන්නී සැකය හෙවත් විචිකිච්ඡාව දුරු කරගන්න බුදු ගුණ 9 ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕන. අද අපි කියලා දුන්නේ ධර්මයේ ගුණ 6. ධර්මයේ ගුණ 6 ගැන හොඳ අවබෝධයක් අපිට තියෙන්න ඕන. අන්න එහෙම වුණොත් තමයි අපි තුල සැකය කියන එක පියවරින් පියවර අපි අයින් කරගන්න. අපිට දැන් සැකයක් නැහැ කියන තැනට අපි එන්නේ. එතකොට නිතැතින්ම ධර්මය අනුගමනය කරන්න අපි පෙළඹෙනවා. එතකොට මොකද්ද පින්නතුනි අපි කිව්ව ගුණ 6? පළවෙනි ගුණය ස්වාක්කාත, 2 සන්දිට්ඨික, 3 අකාලික, 4 ඒහිපස්සික, 5 ඕපනයික, 6 පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි. මේ ගුණ 6 අපේ ජීවිතයට පින්නතුනි එක් කරගත්තොත් අපි කවුරුවත් ධර්මයට පිටුපාන්නේ නැහැ. බොරු දේවල් පසුපස හඹා යන්නේ නැහැ. මිත්‍යා විශ්වාස ඔස්සේ ගිහිල්ලා ජීවිතේ විනාශ කරගන්නේ නැහැ. දැන් පින්නතුනි සමහරු මේ බෞද්ධයෝ කියලා කියාගන්න සමහර අය මොකද කරන්නේ? ඒ අය මොකද කරන්නේ? Tamanට සල්ලි ටිකක් ලැබුණාම, Tamanට ටකරන් කොලයක් ලැබුණාම, Tamanට උළු ටිකක් ලැබුණාම, Tamanට මේ වැසිකිලි පෝච්චියක් ලැබුණාම මොකද කරන්නේ? මේ බෞද්ධකම අතහරිනවා. එයා ළඟ බෞද්ධකමක් තිබිලාද? නෑ පින්නතුනි. බෞද්ධ කියන වචනේවත් දන්නේ නෑ. බුද්ධාගම්කාරයයි කියා හිටියා. තිබුණේ ලේබල් එක විතරයි. ලේබලේ හරි ලේසියිනේ ගලවන්න. ලේබලේ අලවල තියෙනවා ස්ටිකර් එක. ඒක අලවල තියෙනවා. ඒක ගලවලා දාන්න ලේසි. ලේබලේ විතරයි. ආධ්‍යාත්මී බෞද්ධකම නෑ. ආධ්‍යාත්මී බෞද්ධකම තිබුණා නම් කාටවත් ඔය ගලවන්න හම්බෙන්නේ නෑ. ඒ නිසා ලේබල් එක විතරයි. එයා එක බණපදයක් දන්නවද? එක බණපදයක් දන්නේ නැහැ පින්නතුනි. ඔය බුද්ධාගම අතහැරලා යන අය. ඔය කොහෙන් හරි පාඩම් කරගත්ත ගාතාවක් දැනගනි. ඒගොල්ලෝ හිතන්නේ බුද්ධාගම කියලා ඔය දානි දෙන එකයි, පාන්සුකුලට යන එකයි, ආමුද්‍රවරු. පිරිත් ටික කියව ගන්න එකයි. ඕක තමයි. ඒක නිසා එහෙම බුද්ධාගම්කාරයෙක් වුණාට පස්සේ එයා ළඟ තියෙන නිකන් පිළිවෙත් ටිකක් විතරයි. ධර්මයක් නැහැ. ලෝකයේ ගැඹුරුතම ධර්මය මේ දහම. ප්‍රායෝගික දහම පින්නතුනි. ලෝකේ කවුරුවක් අතාරින්නේ නැහැ. මේ ගැන දන්නවනම්. ඔය අනාය කවුරුවත් පුජ්‍යලික වාසිතකා තමයි යන්නේ. වෙන වෙන පස්සේ කතන්දර කිව්වට පුජ්‍යලික වාසි සඳහා තමයි යන්නේ. සමහරු කියන අපේ ලෙඩේ සුව කළා.
පින්නතුනේ ඔය ලෙඩේ ආගමෙන් සුව කරන්න පුළුවන් නම් මොකද මේ එක්කිනුගේ සුව කරන්න? මේ ලංකාවේ මෙච්චර රෝහල් තියෙනවා සුව කරන්න පුළුවන්. දැන් මේ මුළු ලෝකෙම වෙලාගත් වසංගතයක් තියෙනවා. කොවිඩ් වසංගතය සුව කරන්න පුළුවන්. කෝ තන්නේ ක්‍රම මිත්‍යාවක් පින්නතුනේ. ඒ නිසා මේ මිත්‍යාවට යට වෙන බුද්ධිහීන බුද්ධියක් නැති ඔය හැඟීමට යට වෙච්ච පුද්ගලික වාසි බලාපොරොත්තු වන අය අහු වෙනවා. ඒ නිසා මේ ධර්මයේ ගුණහය දැනගෙන හරියට ඔබ වියත් බව මෙතනින් ඇති කරගත්තොත් පින්නතුනේ. දැනුවත් බව මෙතනින් ඇති කරගත්තොත් ධර්මය තාම ධර්මයේ දැකලා නැහැ. ධර්මයේ ගුණහය තමයි දැකලා තියෙන්නේ. ඒ ධර්මයේ ගුණහය දැක්කොත් අපි කවදාවත් ධර්මයේ සැක කරන්නේ නැහැ. අපි මේ නිර්මල ධර්මය කිසිසේත් අතහරින්නේ නැහැ. ඒ නිසා මා උත්සාහ කරන්නේ පින්නතුනි ධර්මය අනුගමනය කිරීමට පෙර ධර්මයේ ගුණ දැන එය වටහා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් කියන එකයි. අන්නේ ටික අපි දැනගත්තොත් කිසිසේත් ඔබ බුද්ධිමත් බවෙන් මේ අවබෝධයෙන් කටයුතු කරන බෞද්ධකම මුදලටවත් වෙන දෙයකටවත් පාවා දෙන්නේ නැහැ. ඒ නිසායි මේ ධර්මය අනුගමනය කරන්න පෙර දහමේ ගුණ ටික දැනගන්න කියන්නේ. මොකටද මේ? විචිකිච්ඡාව දුරු කරගන්න. සැකය දුරු කරගන්න. ඒ නිසා අන්නේ தත්ත්වය ඇති කරගන්නට ඔබට මේ අවබෝධය මේ ධර්ම දේශනාවෙන්ම ලැබේවායි මා ප්‍රාර්ථනා කරනවා. අද මේ ධර්ම දානමය පුණ්‍ය කර්මයේහි පුණ්‍යවන්ත වූ දායකත්වයේ ගැන කටයුතු කරන්නේ කුවෙට්ටි සේවයේ නියුතු රම්‍යා දුනුවිල මහත්මියයි. එතුමියගේ ප්‍රධාන අරමුණ තමයි මහනුවර අකුරණ දුනුවිල නොම්බර 248 ලිපිනේ විසූ සීජී කිරිනේරිස් දයාබර පියාණන්ට පින් අනුමෝදන් කරමින් ධර්ම දානමය පින්කමක් සිදු කිරීම. ඉතින් එතුමාට භවගාමී ජීවිතයේ සැපවත් කරගෙන අවසන උතුම් අමා මහ නිවනම සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරමු. ඊට අමතරව සඳහන් කරනවා අකල් මරණවලට ගොදුරු වූ දිල්හානි හා ගංගා විජේසේකර යන දියණියන්ට සයිමන් විජේවර්ධන බාප්පා ඇතුළු නමින් පරලෝසපත් සියලු දෙනාට පින් අනුමෝදන් කිරීම, එවැගේම රම්‍යා දුනුවිල මහත්මියගේ සුජීවත්ව සිටින දයාබර මෑණියන්ට දැනට අසනීප තත්ත්වයෙන් පසුවන වැඩිමහල් සොහොයුරු ජයසේන ඇතුළු සියලු සහෝදර සහෝදරියන්ට දූ දරුවන්ට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. තම තමන්ගේ යහපත් ප්‍රාර්ථනා ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වේවායි ප්‍රාර්ථනා කරනවා. කුවෙට්ටි සේවයේ නියුතු සියලු හිතවතුන්ට සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වන අතර රෝගාතුරව සිටින ගාමිණී රංජිත් සොහොයුරාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන් කිරීම, එවැගේම පැවිදි වීමට අපේක්ෂාවෙන් සිටින ජානක සොහොයුරාටත් සෙත් ප්‍රාර්ථනා කිරීම, කොරෝනා වසංගතයේ දුරු වී ලෝකයාම සුවපත් වේවායි ප්‍රාර්ථනා කිරීම, දේශකයාණන් වහන්සේටත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් අවබෝධය පිණිස මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාවේ ගයාන් දුෂ්‍යන්ත මහතා ඇතුළු පවුලේ සැමටත් සමස්ත කාර්ය මණ්ඩලයටත් නිදුක් නිරෝගී සුවය චිරජීවනය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. මේ සියලු ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා. රම්‍යා දුනුවිල මහත්මිය ප්‍රාර්ථනා කරන ආකාරයට සියලු දෙනාටම ශාන්තියක්ම වේවා. මෙලොව යහපත පරලෝ සුගතිය අවසන අමා මහ නිවනම සාක්ෂාත් වේවායි අපි ප්‍රාර්ථනා කරමු. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු
තුමන් පරන්ති. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ මහනුවර අකුරණ දුනුවිල නොම්බර 248 ලිපිනේ විසූ CG කිරිනේරිස් දයාබර පියාණන්ට පින් අනුමෝදන් කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. ඒ වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ කුවේටි සේවයේ නියුතු රම්‍යා දුනුවිල මහත්මියයි. සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ අනුභවයේ බලයෙන් එම පින්වත් සියලුම දෙනාට නිදුක් නිරෝගී චිරජීවනයේ උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසු ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. ඔබටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනාවක් ප්‍රචාරය කර ගැනීමට අවශ්‍ය නම් දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට WhatsApp Viber ඉමු මගින් දැන්ම කතා කර ඔබේ දායකත්ව ධර්මදේශනාව දැන්ම වෙන් කරවා ගන්න. ධම්මසු ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න.